අහන්න ප්‍රශ්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් සම්මා දිට්ඨිය කිව්වහම ලෞකික සම්මා දිට්ඨියයි ලෝකෝත්තර සම්මා දිට්ඨියයි කියලා කතා කරනවානේ ස්වාමීන් වහන්සේ. එතකොට ලෝකෝත්තර සම්මා දිට්ඨියට යන්න බෑ ලෞකික සම්මා දිට්ඨියට පැමිණෙන්නේ නැති අයට නේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අර දසවස්තුක සම්මා දිට්ඨිය එක. එතකොට මේ ලෞකික සම්මා දිට්ඨියේ පටිච්ච සමුප්පාදය ගැන ඒ කියන්නේ යම් කිසි අදහසක්වත් ඒගොල්ලන්ට නොතිබුණත් ඒගොල්ලෝ ලෞකික සම්මාදිට්ඨියට අයිතිද ස්වාමීන් වහන්සේ? මම අන්න ඒකයි අහන්න ගියේ ඇත්තටම. ඔව් ලෞකික සම්මාදිට්ඨිය කියන කාරණේදී අර කරුණු 10 පිළිබඳව එයාට තියෙනවා යම් හැඟීමක්. එයාට යම් තේරුම් ගැනීමේ හැකියාවක් එතන තියෙනවා. ඒ කියන්නේ මෙලොවක් තියෙනවා, පරලොවක් තියෙනවා. හොඳ දෙයක් කළොත් හොඳ විපාක දෙයක් කියලා දෙයක් තියෙනවා. නරකක් කළොත් නරක විපාකයක් තියෙනවා. අම්මා තාත්තා කියලා දෙන්නෙක් විශේෂ අය ඉන්නවා. මෙයාදී වශයෙන් ඒගොල්ලන්ට ජීවිතය පිළිබඳ යම් වැටහීමක් තියෙනවා. එහෙම වැටහීමක් තියෙන කෙනෙකුටම තමයි ධර්මය කියන එක අවශ්‍ය වෙන්නේ. ධර්මය කියන එක හොයන්නෙත් එහෙම කෙනෙක් තමයි. මොකද එහෙම නැත්තම් දැන් අද ලෝකයේ තියෙන එදත් තිබුණා තියෙන දෘෂ්ටිමය වශයෙන් තියෙන ආකල්ප දිහා බැලුවාම දෘෂ්ටිගත වීම බැලුවාම සමහර කෙනෙකුට පරලොවක් නැහැ. එතකොට මේක ඉපදිලා ජීවත් වෙලා කාල බෙල හොඳට ඉරලා මරණයට පස්සේ ඔක්කොම ඉවරයි. එහෙම කියන කෙනෙකුට අමුතුවෙන් ජීවිතය අවබෝධ කරගන්න හරි නිදහස් වීමක් බලාපොරොත්තු වෙන හරි විමුක්තියක් සෙවීම හරි කියන කාරණේ මතුවෙන්නේ නැහැ. නිසා මේ ලෞකික වශයෙන් කෙනෙකුට ලෝකේ හා සම්බන්ධව තියෙන සත්‍යයක් ඒක. ලෞකික සම්මාදිට්ඨිය කියන එකෙන් අදහස් කරන්නේ ඒකයි. ලෝකේ හා සම්බන්ධව තියෙන සත්‍යයක්. මිනිස්සෙක් ඉපදුනාට පස්සේ හොඳ නරක කියලා දෙකක් තියෙනවා. හොඳ දේවල් කළොත් හොඳ විපාක ලැබෙනවා. නරක දේවල් කළොත් නරක විපාක ලැබෙනවා. තිරිසන් ප්‍රේත ලෝක නිර ආදී අපිට නොපෙනෙන තැන් තියෙනවා. ඒ ගාම දිව්‍ය බ්‍රහ්ම ලෝක ආදී හොඳ සුගති තැන් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් කරන්න හොඳ කර්ම කරන්න වෙනවා. ඒ තැන්වල උපදින්න මේ ආදී වශයෙන් යම් ජීවිතය පිළිබඳ වැටහීමක් නුවණක් තියෙන කෙනෙකුට තමයි ලෞකික සම්මාදිට්ඨිය තියෙනවා කියලා කියන්නේ. ඒ ලෞකික සම්මාදිට්ඨිය තියෙන කෙනාට තමයි සසරෙන් නිදහස් වීමක් ගැන අදහසක් ඇති වෙන්නේ. එහෙම නැත්නම් යට සසරක් පිළිබඳවත් අදහසක් නැහැ. ඒක සසරෙන් නිදහස් වීම පිළිබඳ ආකල්පය ඇති වෙන්නේ මොලින් මේ කෙනාට. ඒ කෙනා තමයි ධර්මය හොයන්නේ. ඒ කෙනා තමයි පිනපව කියන්නේ මොකද්ද කියලා හොයන්නේ. ඒ කෙනා තමයි කුසල අකුසල් කියන්නේ මොනවද කියලා හොයන්නේ. ඒ කෙනා තමයි සසර කියන්නේ මොකද්ද? සසරේ තියෙන භයානකත්වය කොහොමද? ඒකෙන් නිදහස් වෙන්නේ කොහොමද? මේ ආදී දේවල් වලට උත්තර සොයන්නේ ඒ ලෞකික සම්මාදිට්ඨිය තියෙන කෙනා. නමුත් එයාට පටිච්චසමුප්පාදය පිළිබඳ හැඟීමක් නැහැ. නමුත් එයාට ප්‍රශ්නයක් තියෙනවා. මේක විසඳගන්නේ කොහොමද කියලා. මේකට උත්තරේ මොකද්ද කියලා. අන්න ඒ ලෞකික සම්මාදිට්ඨිය තියෙන පිටස තමයි බුදුරජාන් වහන්සේ හම්බ වෙන්නේ. එහෙ නැත්නම් බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් මුණ ගැහෙන්න එන්නේ. ඇහිලා අහලා ප්‍රශ්නේ निराකරණය කරගන්න. එතකොට තමයි බුදුරජාණන් වහන්සේ හරි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහරහතන් වහන්සේලා හරු කවුරු හරි එදා ධර්ම දේශනා කරන්නේ මෙන්න මෙහෙම කරන්න. ඔකට උත්තරේ මෙන්න මෙහෙම ලබන්න පුළුවන්. ඔය ප්‍රශ්නෙට උත්තරේ මේකයි කියලා අනුගමනය කරන ප්‍රතිපදාවක් කියලා දෙන්නේ. ඒ අනුගමනය කරන ප්‍රතිපදාව නිසා තමයි එයාට පටිච්චසමුප්පාදය පිළිබඳ අවබෝධයක් ඇති වෙන්නේ. ඉතින් ඒක නිසා ලෞකික සම්මාදිට්ඨියට නොපැමිණෙන කෙනෙකුට මේ පටිච්චසමුපාදය පිළිබඳ මෙනෙහි කිරීමකට යන්න වෙන්නේ නැහැ. ඒක නෑ එකක් හොයන්නේ නැති හන්දා. ඒ නිසා හැබැයි ලෞකික සම්මාදිට්ඨියෙන් ආරම්භ වෙලා එයා ශ්‍රද්ධාව ගුණය දියුණු කරගෙන වීර්ය සිහිය ඇතිව යෝනිසෝමනසිකාරය කරලා ඒකට අදාළ ධර්මය ඇහෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ හරි ශ්‍රාවක කෙනෙක්ගෙන් හරි ඒ ධර්මය වුණාට පස්සේ යෝනිසෝමනසිකාරය අභ්‍යන්තරංගයක් විදිහට උපදවා ගන්නවා. ඒ යෝනිසෝමනසිකාරය දිනු කරගෙන යනකොට තමයි සම්මාදිට්ඨිය උපදින්නේ. ඒ ප්‍රඥාවෙන් ආර්ය සත්‍ය දකින්නේ. ඉතින් ආර්ය සත්‍යයෙන් හතරක් තියෙනවා. හතරෙන් දෙවෙනි ආර්ය සත්‍ය තමයි මේ පටිච්චසමුප්පාදයේ විදිහට අපි කතා කරන්නේ. එතකොට ඒ ආර්ය සත්‍ය දකිනවා. එතකොට ඒ දකින අවස්ථාව කියන එක සත්‍යයක් විදිහට දකිනවා. ඒ දකින අවස්ථාව තමයි සෝතාපන්න වීම. එහෙම නැත්නම් සක්කාය දිට්ඨි දුරු වීම කියන අවස්ථාව. ඉතින් ඒ අවස්ථාවට එනකොට තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා ධර්මය තුළ ව්‍යවහාර කරන්නේ. ඉතින් එතෙන්ට එන පාර ඒ විදිහට තමයි පැහැදිලි කරන්න පුළුවන්කම තියෙන්නේ. එහෙමයි සම්මාස. පැහැදිලි. ස්වාමීන් වහන්සේ මේ තෙරුවන් සරණයි මේ ස්වාමීන් වහන්සේ
සුමාන කීපයට කලින් අපි ස්වාමීන් වහන්සේට මම ප්‍රශ්නයක් යොදුනා. ඒක මේ වෙලාවේ කතා කරන්න සුදුසුද නැත්නම් වෙන වෙලාවක ගන්නවද ස්වාමීන්? මට ප්‍රශ්නේ නම් මතක නැහැ හැබැයි. අර යමක් ඇති විට මේ ඇති විට මේ වේ කියන එක අනිත් පැත්තටත් කියන්න පුළුවන්. ඔව් මම දැක්කා ඒ කාරණේ සම්බන්ධයෙන්. ඒක ඇත්තටම මේකෙදි පටිසම්පාදේ හා සම්බන්ධ කාරණාවක් නෙමෙයි බැලුබැලමට ඒ විදිහට තිබ්බට. නමුත් පටිසම්පාදේදී අපි හැමතිස්සෙම දේශනාවේ තියෙන රාමුවෙන් පිටට නොගිහින් තමයි විමසන්න ඕනෙකම තියෙන්නේ. ඒක නිසා අපි අපිට අර මෙතනින් ගැටලුවක් නිවැරදි කර ගන්න ඕන යෝනිසෝ මනස්කාරය සහ තර්කානුකූල හැකියාව කියන එක. දැන් ධර්මයෙන් පිටත කෙනෙකුට වුණත් තර්කානුකූල හැකියාව තියෙන්න පුළුවන්. ඒක යම්කිසි නුවණක් කෙනෙක්ගේ. හැබැයි එපමණකින් යාට ධර්මයේ දැකීමේ හැකියාව නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙන්න ඕනේ කියන්නේ කල්යාණ මිත්‍රයාගෙන් ධර්මය ඇහෙන්න ඕන. ඒ ඇහෙන ධර්මය නුවණින් විමසීම කියන එක අභ්‍යන්තරම අංගයක් යෝනිසෝමනසිකාරය කියන එක. අන්න ඒක උපදින්න ඕන. එතකොට දැන් සද්ධර්මයේ ඇහෙන තුරු යෝනිසෝමනසිකාරය කියන එක කෙනෙක් තුළ උපදින්නේ නැහැ. එතකොට එතනින් පේනවා යෝනිසෝමනසිකාරය කියන එකයි සාමාන්‍යයෙන් කෙනෙක්ගේ නුවණින් කල්පනා කිරීම හැකියාව එහෙම නැත්නම් තර්කානුකූලව කර්ණයක් තේරුම් ගැනීම හැකියාව කියන එකයි දෙකක් බව. මොකද සද්ධර්මය ඇහෙන්නේ නැතුව තියෙද්දිත් මේ තර්කානුකූලව යමක් තේරුම් ගැනීම හැකියාව පුද්ගලයෙක් තුළ තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වන සද්ධර්මය කල්යාණ මිත්‍රයාගෙන් ඇසෙන තුරු යෝනිසෝ මනසිකාරය කියන එක කෙනෙක් තුළ උපදින්නේ නැහැ. ඒ අතරින් ඒකෙන් අපිට පැහැදිලි වෙනවා යෝනිසෝ මනසිකාරය සහ තර්කානුකූල හැකියාව කියන එක දෙකක් බව. අනිත් කාරණේ තමයි ධර්මය තුළ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන දේ තමයි මේ ධර්මයේ අතක්කාවචරයි. එතකොට ඒ අතක්කාවචර බව කියන එක ධර්මයේ තුළ තියෙන විශේෂ ලක්ෂණයක්. ඒක විශිෂ්ට ලක්ෂණයක්. ඒක අනිත් ඒවා අනිත් දර්ශන තුළ අනිත් වාද තුළ නැහැ. අනිත් දැන් බුදුරජාණන් වහන්සේ කාලේ ජීවත් වෙච්ච බොහෝ දෙනෙක් වාදයෙන් තර්ක කිරීමෙන් තව අය පරද්දනවා. එතකොට එතන තියෙන්නේ ඒ අය තුළ විශේෂ ධර්මයක් නැහැ. තර්කයෙන් යමක් පැහැදිලි කරන්න පුළුවන් නම් ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් නම් ඒක තමයි සත්‍ය හැටියට ගන්නෙ. එතකොට ඒ සඳහා වාද ප්‍රවාද තියෙන්නත් පුළුවන්, දර්ශන තියෙන්නත් පුළුවන්, ඒ ආදී දේවල් තියෙන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තු ධහම මේ ආර්ය සත්‍ය කියන එක තර්කයට පවා අසු වෙන්නේ නැහැ. කියන්නේ තර්කයේ සීමාව පවා ඉක්මවා යනවා. අන්න ඒකයි මේ ධර්මය තුළ තියෙන විශේෂත්වය. දැන් බුදුරජාණන් වහන්සේ ළඟට තර්ක කරන්න බොහෝ දෙනෙක් ආවා. සත්‍යක වගේ අය ආවා. තවත් බොහෝ පිරිසක් ආපු අවස්ථා ධර්මයේ තුල තියෙනවා. ඒ වගේම අර මම කලින් දවසකත් පැහැදිලි කරා දස අව්‍යාකෘත ප්‍රශ්න, භාගතුන් වහන්සේ පිළිතුරු නොදුන්න ප්‍රශ්න 10ක් තියෙනවා. ඒ තැන්වලදී අහනවා ප්‍රශ්නේ කෙලින්ම. මෙහෙමද එහෙම නැත්නම් මෙහෙමද. ඒවට උත්තර දෙන්න විදිහක් නැහැ. උත්තර නැති නිසා නෙමෙයි. උත්තර දන්නේ නැති නිසාත් නෙමෙයි. ඒ ප්‍රශ්නේ හුදු ප්‍රශ්නයක් විතරයි. සත්‍ය මත පිහිටියොත් ප්‍රශ්නයක් යෙදෙන්නේ. ඒ බව පැහැදිලි කරගන්න බැරි නිසා ඒකට උත්තර දෙන්නෙත් නැහැ. ඒ නිසා අපිට තර්කයේ තුලින් යා හැකි දුර ඉතාම සීමිතයි. සද්ධර්මයට එන්න බෑ තර්කයේ තුලින්. ධර්මයේ තුල තියෙන කාරණය තර්කයෙන් දකින්න බෑ. තර්කයෙන් ඔප්පු කරවන්න බෑ. ඒකට හේතුව තමයි අපි හැමතිස්සෙම මේ අවිද්‍යාව තුල ඉඳලා තාම ලෝකයේ දිහා බලන්නේ. ඊට අමතරව සක්කාය දිට්ඨිය කියන ඊටාම තද දෘෂ්ටියක් තුළ බැසගෙන තමයි අපි ලෝකයේ දිහා කිරුම් මිනුම් ආදී දේවල් කරලන්නේ බලන්නේ. ඒ නිසා ඒ මනින සෑම මිම්මක්ම වැරදි. සද්ධර්මයට අනුව වැරදි. හැබැයි අපිට සාපේක්ෂව හරි. ඒ නිසා තර්කයෙන් යමක් ගොඩ නැගුණට ගොඩනැගෙන තියරි එකක් වෙන්න පුළුවන්, සිද්ධාන්තයක් වෙන්න පුළුවන්. නමුත් ඒක ධර්මයේ වෙන්නේ නැහැ. ඒක ධර්මයේ තියෙන්නේ ඒකට අහු නොවන සීමාව තුළ. අන්න ඒ වගේ ඒක නිසා අපි අර හිතන්න පුළුවන් හැකියාව අපි තුළ තිබුණාට අපි උත්සාහ කරන්න ඕනේ පුළුවන් තරම් ධර්මයේ තුළ තියෙන දේ විදියක් පෙන්වන්න තියෙනවා නම් අන්න ඒ විදියම ඒකටම අනුගතව ඒ සීමාව තුළ ඉඳලම අපි විමසීම කරන්න.
ඊළඟට පැහැදිලි කරන්න ඕනේ තමයි එහෙනම් මොකක්ද යෝනිසෝමනසිකාරය? අර තර්කයේම නෙවෙයි නම් මොකක්ද එහෙනම් යෝනිසෝමනසිකාරය? එතින්දී යෝනිසෝමනසිකාරය තුළ තියෙන විශේෂ ලක්ෂණ දෙකක් මම කලිනුත් පැහැදිලි කළා. ඒ තරම සිහිය. සිහිය කියන එක තියෙන්න ඕනේ. ඒ වගේම තමයි නුවණ තියෙන්නත් ඕනේ. ඒ සිහිය කියන එක නුවණ කියන එක තියෙන්න ඕනේ නිකන් නෙමෙයි. කෙලෙස් තමයි වීරයෙකුත් එක්ක. ඒ කියන්නේ අකුසලයේ කුසලයේ තේරුම් අරගෙන ඒ කෙලෙස් යම් කිසි ආකාරයෙන් හට ගන්නවා නම් ඒවා දුරු කරන ආකාරයේ නුවණකින් යුක්තව සිහියකින් යුක්තව තමයි ඒ කාරණේ යෙදෙන්න ඕන. ඒ වගේම එතන තව විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි වර්තමානයේ පවතින ඒ වෙලාවේ තියෙන ඒ වෙලාවේ ප්‍රකට වෙන කරුණක් මුල් කරගෙන සිද්ධියක් මුල් කරගෙන තමයි යෝනිසෝමනසිකාරය කරන්නේ. නමුත් දැන් අපිට යම් කරුණක් මනසින් විතර්ක කිරීමේ හැකියාව ඇති ප්‍රායෝගිකව ඒ වෙලාවේ ඒ මොහොතේ අත්දකින්න කාරණයක් වෙන්නම අවශ්‍ය නැහැ. අපිට යම් කරුණු එකතු කරලා මනසේ තියෙන හැකියාවකින් යම් කිසි સિદ્ધාන්තයක් ගොඩනගීමේ හැකියාව තියෙනවා. ඒක තර්කයේ වුණාට යෝනිසෝමනසිකාරය තුළදී එහෙම නැහැ. ඒ තුළ පැහැදිලි කරන්නේ ඒ මොහොතේ ප්‍රකට වෙන තියෙන කාරණයක් මුල් කරගෙන තමයි යෝනිසෝමනසිකාරය තියෙන්නේ. එතකොට ඒක නිසා තමයි ඒ වර්තමානයේ තියෙන කාරණයක් එක්කම සිහිය අවශ්‍යයි කියලා කියන්නේ. ඒකයි එතන නුවණක් අවශ්‍යයි කියලා කියන්නේ. ඒකයි එතන කෙලෙස් දුරු කරන ආකාරයේ වීරියක් අවශ්‍යයි කියලා කියන්නේ අන්න ඒකයි. එතකොට බලන්න අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වපු මේ තියරි එකට අනුව නුවණින් විමසීම කරනකොට අර තර්කානුකූලව කියන විමසීමේ යම් හැකියාවක් තියෙනවා නම් අපිට ඒකේ ලොකුම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. මොකද ඒ ඔස්සේ ගොඩනගා ගන්න ඇතැම් දේවල් තර්කයට සාධාරණ වුණාට ධර්මයේ සාධාරණ නොවන තැන් තියෙනවා. අන්න ඒකත් එක්ක අපිට ඒ පැත්ත අපි තුල මතුවෙන්න පුළුවන් සමහර වෙලාවකදී. නමුත් අපිට එහෙම දේශනාව තුළ ඒ කරුණ යෙදෙනවාද කියලා නැවත හැමතිස්සෙම බලන්න ඕන. බලලා ඒ විදිහට යෙදෙන්නේ නැත්නම් අපි නැවත ධර්මයේ තුල තියෙන පැහැදිලි කරපු ප්‍රතිපදාවටම තමයි එන්න ඕන. මොකද දැන් අපි ඊළඟ දේශනාවේදී භවය පිළිබඳ විස්තර කිරීමක් කළා. ඒකෙදිත් අපි ওই කාරණේ තව දුරටත් පැහැදිලි වෙයි. අපිට හිතලා ගත්තොත් ඒක හරි වගේ පේනවා. නමුත් ධර්මයේ තුලින් ගත්තාම ඒක ගැලපෙන්නේ නැහැ. එතකොට අපි ධර්මයේත් එක්ක යෝනිසෝමනසිකාරය කරන රටාව තමයි අපි පුරුදු කරන්න ඕනේ. මීට අමතරව ගැලපෙන ආකාර අපිට හදන්න පුළුවන්. බැරි නෑ. යම් මෙහෙමත් වෙන්න පුළුවන් මෙහෙමත් ආදී වශයෙන් කියලා අපිට පැහැදිලි කරගන්න හැකියාව තියෙනවා. නමුත් ඒ හැකියාවට ප්‍රශ්නයක් නෙවෙයි. හැකියාව ප්‍රශ්නයක් නෙවෙයි. ඒක ධර්මයේ විදිහට ගත්තොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක ධර්මයේ විදිහට ගත්තොත් අපිට තමයි වරදීමේ හැකියාව තියෙන්නේ. ඒ නිසා ඒ හැකියාව කමක් නැහැ. හැබැයි ධර්මයේ විදිහට ගන්නකොට ගන්න ඕනේ බුද්ධ වචනය තුල තියෙන සහ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට ගැලපෙන. දැන් බුදුරජාණන් වහන්සේ එක තැනකදී දේශනා කරනෝනේ ධර්මයේ විනය මොකක්ද කියලා කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වුණොත් කොහොමද ඔක විසඳගන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ යමක් ඔබට ඇහෙනවා නම් තථාගතයන් වහන්සේ දේශනා කළා කියලා තථාගතයන් වහන්සේ ඉන්න තැනකදී වෙන්නත් පුළුවන් නැති තැනකදී වෙන්නත් පුළුවන් පිරුණම් පෙරවට පස්සේ වෙන්නත් පුළුවන්. ඒක ධර්මයේද කියලා ඔබට තේරුම් ගන්න විදිහක් තියෙනවා කියලා කියනවා. ඒ තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළපු ධර්මයක් කියලා එකක් තියෙනවානේ. පැහැදිලිව දන්න කාරණයක්. ඒ කියන්නේ අද කාලේ විදිහට ගත්තොත් පැහැදිලි සූත්‍ර. මෙන්න මේ කාරණයක් එක්ක සසඳා බලන්න කියනවා. ඇත්තටම තියෙන විනය හා සසඳන්න කියලා සූත්‍රය තුල බහා බලන්න කියලා තියෙනවා. එතකොට බුද්ධ වචනයකට සමාන වගේ යන කිට්ටියම වගේ යන දේශනා ඇහෙනවා නම් දේශනාවක් හෝ දහම් කරුණක් හෝ දහම් විස්තර කිරීමක් හෝ තියෙනවා නම් දේශනාවට බහා බලන්න කියලා කියනවා. ඒ බහා බලද්දී ඒහා සැසඳෙන්නේ නැත්නම් ඒක ධර්මයේ විදිහට ගන්න එපා කියනවා. ඒ නිසා අර කවුරු හරි යමක් කියපු ගමන් පිළිගන්නෙත් නැතුව ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව ධර්මයේ බහා බලන්න ඕන. විනයට අදාළ දෙයක් කවුරු හරි කිව්වොත් එහෙමයි බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම කියලා තියෙනවා, ඔහොම කරන්න එපා කියලා තියෙනවා කියලා කෙනෙකුට එකපාරට හිතෙන්න පුළුවන් මේක ඇත්තටම බුදුරජාණන් වහන්සේ කිව්වා එකක්ද දන්නේ නැහැ, නැති එකක්ද දන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ විනය හා සසඳා බලන්න. දැනට භාගතුන් වහන්සේ පනවා තිබෙන විනය නීති තියෙනවා. ඒව හා සසඳා බලන්න. එතකොට ඒක හා ගැලපෙනවා නම් ඒක දේශනාව විදිහට පිළිගන්න කියනවා. ගැලපෙන්නේ නැත්තම් බැහැර කරන්න පුළුවන් කියනවා. ඒතර අන්න ඒ වගේ
අපිට අහන්න ලැබෙන, අපිට හිතලා අපි විසින් ගත්තු කරුණක් හෝ වේවා, කුමක් හෝ දෙයක් අපි ධර්මයේ තුලට බහා බැලීමෙන් තමයි ඒ ධර්මයට ගැලපෙනවද නැද්ද කියලා තේරුම් ගන්නෙ. ඉතින් ඒක නිසා අන්න ඒ වගේ સિદ્ધාන්ත මෙතෙන්ද අපිට අනුගමනය කරන්න වෙනවා. ඒ වගේ දේවල් සම්බන්ධයෙන් තේරුම් ගන්නකොට වැදගත්ම දේ ඉතින් අපි දේශනා වියම් රටාවක් තියෙනවා නම් ඒ රටාවට අනුවම අපි දරා ගත්තොත් අපිට නුවණින් විමසීමේදී වරදින්නේ නැහැ. ඉතින් ඒකයි ඒ කාරණේ සම්බන්ධයෙන් මතු කරන්න තියෙන්නේ. ඒකත් අර අනිත් පැත්තට තියෙන හැකියාවත් අපි තුල තියෙන හැකියාවක් තමයි. ඒක නමුත් ධර්මයේදී අපි ප්‍රයෝජනයකට ගන්නෙ නැහැ. යෝනිසෝමනසිකාරය කියන එක අපි තුල උපදින්න තියෙන අවස්ථාවට සමහර එක හානියක් වෙන්න පුළුවන්. සානස ඒකට හේතුව දැන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධය කියන්නේ තමා තුළින් ප්‍රත්‍යක්ෂව අත්දැකිය යුතු දෙයක් නේ. නමුත් තර්කය තුළින් එහෙම ප්‍රත්‍යක්ෂව තමා තුළින් අත්දකින්නේ නැහැ. නිකන් ගානක් හදලා උත්තරයක් ගන්න විතරයි නෙවෙන්නේ නේද? ඒ වගේ. ඒ නිසා තමයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අහන්නද? තෙරුවන් සරණයි. ඔව් අහන්න. ඔව්. යෝනිසෝ මනසිකාර්ය දැන් සානස හොඳට පහදලා දුන්නා ඔය කරන විදිය. එතකොට දැන් අපි ධර්ම දැනුම සුතා දතාවචසා පරිසා මනසානුපෙක්කිතා ඒ ටික ඔක්කොම දහම් දැනුමෙන් එන ඇසීමෙන් එන දරා ගැනීමෙන් එන ඒ වෙලාවට අහන ධර්මය තුලින් යෝනිසෝ මනසිකාර්ය කරනකොට යම් කෙනෙක්ට අපිට ඒ දැනෙන දේ, ඒ කියන්නේ අපිට දැනෙන ඒ වේදනාවනේ මේ ෆීලිං එක සිංහලෙන් කියන්නේ මොකද? අපිට දැනෙන දේ අපිට කොහොමද සායනහන්සේ ඒක අපි හරියට කරනවා කියලා ප්‍රායෝගිකව එහෙම මම දන්න සායනහන්ස මේකට උත්තර දෙන්න අමාරුයි කියලා. ඒ කොහොමද ඒක කියන්නේ? අපි හරි විදියට අපි කරනවාද කියලා. ඔව් ප්‍රශ්නේ පැහැදිලි. දැන් ඒක තේරුම් ගන්න ඉස්සෙල්ලා අපි යෝනිසෝමනසිකාරය කියන එකට අපි අලුත්. තාම අපේ ජීවිතේ ඒක ආගන්තුක දෙයක් විදියට තියෙන්නේ. අපිට මිනිස් ජීවිතයක් ලැබු සෑම අවස්ථාවකදීම ධර්මයේ මුණ ගැහෙන්නේ නැහැ. ධර්මයේ මුණ ගැහෙච්ච නැති අවස්ථාවකදී යෝනිසෝමනසිකාරය මුණ ගැහෙන්නේ නැහැ. කියන්නේ ධර්මයේ මුණ ගැහෙන හැම අවස්ථාවකම යෝනිසෝමනසිකාරය අපි තුල උපදින්නේ නැහැ. එතකොට නම් යෝනිසෝමනසිකාරය කියන්නේ අතිශයම දුර්ලභ සාධකයක්. මිනිස් ජීවිතයක් පවා ලැබුණු යුගයකදී. එච්චර දුර්ලභයි. නමුත් මිනිස් ජීවිතයක් ලැබුණු හිතන්න පුළුවන් හැකියාව ලැබුණු සෑම අවස්ථාවකම වගේ අපිට යම් දේවල් හිතලා මතලා වැඩ කටයුතු කරගැනීම හැකියාව තියෙනවා. ඒ නිසා ඒක තමයි සාපේක්ෂව බැලුවාම අපි වැඩිපුර පුරුදු කරලා තියෙන දේ. හැබැයි යෝනිසෝමනසිකාරය කියන්නේ අපි තුල අතිශයම දුර්ලභව සිදුවන කාරණයක්. යෝනිසෝමනසිකාරය කියන්නේ අපි බලෙන් හිතන එකක් නෙමෙයි. එතන පැහැදිලි වෙනවා යෝනිසෝමනසිකාරය කියන්නේ අභ්‍යන්තරයේ උපදින්න ඕනි කාරණයක්. ඒ කියන්නේ සද්ධර්මයේ ඇහෙනකොට මම කලිනුත් මේක පැහැදිලි කරලා ඇති. බුදුරජාණන් වහන්සේ පෙන්වන සද්ධර්මයේ තුල තියෙන්නේ අපේ රාමුවට ගැලපෙන්නේ නැති කාරණයක්. අපි හරි කියලා හිතන් ඉන්න දේ බුදුරජාණන් වහන්සේ පෙන්වනවා වැරදි කියලා. අපිට තේරෙන, අපි දකින, අපි හිතන අපේ රාමුවක් තියෙනවා. අපේ දෘෂ්ටි කෝණයක් තියෙනවා. ඒකට අනුව තමයි අපි සෑම දෙයක්ම හරි වැරදි හොඳ නරක ආදී වශයෙන් තීරණය කරගෙන මේ ඉන්නේ. එතකොට ඒ ඉන්න දේ තුල ඉන්න අපි, ඒ දේ තුල අපි ඉන්නකොට අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබෙනවා. ඒ ධර්මය අහන්න ලැබෙනවත් එක්කම ධර්මයෙන් තුලින් කියනවා ඕක කොහොම නෙමෙයි වෙන්නේ කියලා. එතකොට අපිට පැහැදිලි වෙනවා අපි තේරුම් යන විදිහට අපිට අත්දකින්න තියෙන ක්‍රමය අනුව අපිට පේනවා එහෙම තමයි වෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල පෙන්නනවා එහෙම නෙමෙයි වෙන්නේ කියලා. අන්න ඒ වගේ අවස්ථාවක් අපිට ලැබෙන්න වෙනවා. ලැබෙන්න ඕනේ යෝනිසෝමනසිකාරය උපදින්න. එහෙම නැතු යෝනිසෝමනසිකාරය උපදින්නේ නැහැ. ධර්මයේ හොපමණි යෝනිසෝමනසිකාරය කෙනෙකුට උපදින්නේ නැහැ. ධර්මයේ වුහාම ඒක හරි කියලා තමන්ගේ කෝණයට අනුව, තමන්ගේ දැක්මට අනුව, තමන්ගේ රාමුවට අනුව ඒක හරි කියලා ගන්නවා. හරි කියලා ගත්තට පස්සේ ඒක යාට දැනුමක් විතරයි උපදින්නේ. එතකොට ඒක යා ඉගෙන ගන්න විෂයක් බවට පත් වෙනවා. සබ්ජෙක්ට් එකක් වෙනවා ඒක.
එතකොට ඒක අනිත් දේවල් හා සමානව එයා ඉගෙන ගන්නවා. නමුත් ධර්මයේ විදියට හරියටම ධර්මයේ ඇහෙනවා නම් එයාට තේරෙන්න ඕනේ මේ අපි දන්න අපිට ප්‍රකට වෙන අපිට පිළිගන්න පුළුවන් ආකාරයේ අපේ අත්දැකීමට මේක ගැලපෙන්නේ. අන්න ඒ නොගැලපෙන භාවයක් හමුවීමත් එක්කම අභ්‍යන්තරයේ තුල උපදිනවා ඒක ප්‍රශ්න කරන ස්වභාවයක්. තර්කය නෙවෙයි ප්‍රශ්න කරන ස්වභාවයක්. මේක ප්‍රායෝගික කරන්න ඕනේ දෙයක් නේ. ප්‍රශ්න කරනවා කියන්නේ කාගෙන් හරි අහගන්නවා කියන එකම නෙමෙයි. තමන්ට තමන්ගෙන්ම නිකම්ම ප්‍රශ්න කරනවා කියන එකක් නෙමෙයි. කුමක්ද එහෙනම් ඇත්ත? කුමක්ද එහෙනම් මේකේ සත්‍ය? කියලා අන්න අභ්‍යන්තරයෙන් විමසීමක් කරනවා. ඒක කියන්නේ රිසර්ච් එකක් ඒක. පර්යේෂණයක් කරනවා. අභ්‍යන්තර වශයෙන් පර්යේෂණයක් කරනවා. ඒකට කියන්නේ ආර්ය පර්යේෂණ කියලා. කිං සත්‍ය ගවේෂි. කුමක්ද එහෙනම් සත්‍ය? මොකක්ද එහෙනම් හරි වෙන්න ඕන? දැන් අපි හිතමු සාමාන්‍ය අපිට කියනවා බාහිර මේ තියෙන රූපේ අපිට පේනවා. එතකොට එහෙම නැත්නම් දිවට රසයක් දැනෙනවා. දිවට රසයක් දැනෙන වෙලාවේ අපිට තේරෙන විදිහ තමයි රසයේ තියෙන්නේ දිවේ නෙවෙයි. රසයේ තියෙන්නේ බාහිර. අපි තුන් කේක් කෑල්ලක් කනවා බිස්කට් එකක් කනවා කියලා. ඒ රසයේ තිබ්බේ බාහිර. ඒතර බාහිර තියෙන රසය තමයි මට මේ දැනෙන්නේ කියලා. ඒක තමයි අපේ ප්‍රකටත්වය. අපිට දැනෙන දේ අපේ කෝණයට අනුව අපිට තේරෙන්නේ එහෙමයි. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒක එහෙම නෙමෙයි කියලා. ඒක ස්පර්ශයෙන් හට ගන්නවා කියලා කියන්නේ. ඒක අර බාහිරව තියෙන එකක් නෙමෙයි කියලා කියන්නේ. ඒතකොට ධර්මයේ හරියටම ඇහුන්නේ නැත්නම් එහෙම තියනවද කියලාත් අපිට ඇහෙන්නේ නැතු වෙනවා. ඉතින් ධර්මයේ හරියට ඇහෙන්නේ නැති තාක්කල් අපිට යෝනිසමනසිකාරය උපදින්නේ නැහැ නිසා. නමුත් යෝනිසමනසිකාරය උපදින්න ඒක අර භාගතුන් වහන්සේ දේශනා කරපු ඒ විදිහටම ඇහෙන්න ඕන. ඒක බාහිර රසේ බාහිරව තියෙනවා, දිව මෙහෙම තියෙනවා. එහෙම කියලා අහන්න ලැබෙන තාක්කල් අපිට අභ්‍යන්තරීය යෝනිසමනසිකාරය උපදින්නේ නැහැ. ඇයි අපි දන්න දේමනේ අපිට ඇහෙන්නේ? අපිට තේරෙන දේමයි අපිට ඇහෙන්නේ. නමුත් තථාගත සම්බුදුරජාණන් වහන්සේ කියන්නේ අපි දන්න සීමාව ඉක්මවා ගිය කෙනෙක්. අවිද්‍යාව ඉක්මවා ගිය කෙනෙක්. සක්කාය දිට්ඨිය ඉක්මවා ගිය කෙනෙක්. ඒතකොට ඒ කිනා දැකපොදී අපි සක්කාය දිට්ඨිය තුළ හිර වෙලා ඉන්නවා නම් මේ අවිද්‍යාව කියන වරපතල නීවරණයට අහු වෙලා ඒක ගිලිලා ඉන්නකොට සක්කාය දිට්ඨියෙන් වැහිලා ඉන්න අපිට ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියපු දේ ඒ විදිහටම ගැලපෙන්න විදිහක් නැහැ. ගැලපෙන්න බෑ. එහෙම ගැලපෙනවා නම් අපේ සක්කාය දිට්ඨිය දුරු කර ගැනීම අපිට අවශ්‍යතාවයක් නැහැ. මේ අවිද්‍යාවෙන් දුරු වීමේ අවශ්‍යතාවයකුත් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කාරණේ එහෙම නෙවෙයි කියනවා ඒක. එහෙනම් අන්නෙත් එහෙම නොවේ කියලා අහන්න ලැබුණොත් තමයි අපිට ප්‍රශ්නයක් මතුවෙන්නේ. නමුත් අපිට තේරෙනවා මෙහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක එහෙම නෙවෙයි කියලා. දැන් අපි පංචපාස්කන්ධය සම්බන්ධයෙන් අර ජාතිය පිළිබඳ විස්තර කරන තැන පැහැදිලි කළා. එතනත් එහෙමයි හඳුනා ගන්නවා. හඳුනා ගන්නවා කියන කාරණේ යෙදෙනවත් එක්කම මට තේරෙන්නේ නම් මේ හඳුනාගන්නේ මම කියලා තමයි. ඒක බොරුවක් නෙමෙයි මේක ඇත්ත. අපිට තේරෙන්නේ ඒක ඇත්ත. මේ විඳිනවා. විඳිනවා කියනකොටම මේ විඳිනවා කියන ක්‍රියාව කරන කෙනෙක් ඉන්නවා. ඒ මම විඳිනවා කියලා තමයි මට තේරෙන්නේ. ඒකයි ඇත්ත. මම තමයි හඳුනාගන්නේ. ඒක ඇත්ත. නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනකොට දේශනාව තුළ කියන්නේ ඒක එහෙම නෙවෙයි කියලා. අන්න දැන් සාධාරණ ප්‍රශ්නයක් අපිට තියෙනවා. අපිට තේරෙන දේ අපිට ප්‍රකට වෙන දේ ඒක එහෙම නෙවෙයි කියන්නේ කොහොමද? ඇයි එහෙම නෙවෙයි කියන්නේ? මොහිනම් මොකද්ද මෙතන ඇත්ත? අන්න ඒ ප්‍රශ්නේ මතුවෙන වෙලාවකදී විතරයි යෝනිසෝමනසිකාරය උපදිනවා කියලා කියන්නේ. ඒක තමයි ඔහු තුල යෝනිසෝමනසිකාරය උපද්දවන අවස්ථාව. ඒ උපදිනවා යෝනිසෝමනසිකාරය. හැබැයි යෝනිසෝමනසිකාරය ඉපදිච්ච ගමන්ම ඒ කෙනා විසින් ඒක වහ ගන්නවා. බොහෝ තැන්වලදී අපිට දකින්න ලැබෙන දේ තමයි යෝනිසෝමනසිකාරය කියන එක ඉඩක් දෙන්නේ නැහැ. ඉඩක් නොදීම ඒක වහලා දා ගන්නවා. එක්ක විතරකකින් වහනවා, එක්ක ධර්මයේ තියෙන තව කාරණයකින් වහනවා, එක්ක වහාමට මේක පස්සේ කවදා හරි අවබෝධ වෙයි කියලා එහෙම හිතලා වහනවා. කොහොම හරි ඒක යෝනිසෝමනසිකාරයේ අභ්‍යන්තරයේ බීජයක් විදිහට උපදින තැනදීම ඒක විනාශ කරලා දා ගන්නවා. ඒක පවත්වගෙන යන්නේ නැහැ. යෝනිසෝමනසිකාරය කියන්නේ මම කියවනේ ඒක හැමදාම උපදින එකකුත් නෙමෙයි, හැමතිස්සෙම උපදින එකකුත් නෙමෙයි. ධර්මය වුණ පමණින් උපදින්නෙත් නැහැ. ඉතින් නමුත් ඒ වෙලාවේ යෝනිසෝමනසිකාරය ඉපදිච්ච අවස්ථාව හොඳ අවස්ථාවක්. ඒක දියුණු කරගන්න ඕන එක. නමුත් ඒකට ඉඩ දෙන්නේ නැහැ.
අන්න දියුණු කරගන්න ඕනි අවස්ථාවක්. දැන් මේ යෝනිසෝමනසිකාරය. අන්න යෝනිසෝමනසිකාරය ඉපදුනා. මොකද්ද කොහොමද අපිට තේරෙනවා හඳුනගන්නේ මම කියලා. විඳින්නේ මම කියලා. මේ විශේෂ දැන ගැනීම මම කියලා. තමන් තමයි මේ විශේෂයෙන් දැනගන්නේ. තමන් තමයි මේ විඳින්නේ. දැන් එහෙම සත්‍යක් අපිට ප්‍රකට වෙනකොට දේශනාව තුළ එහෙම නෙමෙයි කියලා කියනවනම් දැන් අපි හොයන්න ඉපේ. කොහොමද වෙන්නේ කියලා ප්‍රශ්නේ ඇතුලේ මතුවෙනකොටම අපි වෙන උත්තර දාලා මේක වහලා දැම්මොත් අපේ උපන් යෝනිසෝ මනසිකාරය අපි විසින්ම නැති කරගන්නවා. අන්න ඒකයි මේ යෝනිසෝ මනසිකාරය උපද්දවන්න තියෙන අපහසුවත් උපන් යෝනිසෝ මනසිකාරය දියුණු කරමින් යන්න තියෙන අපහසුවත් අන්න ඒකයි. නිසා දැන් පැහැදිලි ඇති මං හිතන්නේ ඒ උපන්නා යෝනිසෝ මනසිකාරයට අපි වැඩෙන්න ඉඩ දෙන්න ඕන. ඒක අභ්‍යන්තරයේ උපදින අවස්ථාවේදී මේක නැති කරන්න හොඳ නැහැ. අන්න කිං සත්‍යක විස කුමක්ද එහෙනම් සත්‍ය කියලා ආරි පරිශ්‍රණයක යෙදෙන්න ඕනේ. ඒක අභ්‍යන්තරී කරන පරිශ්‍රණයක්. එතකොට ඒ සඳහා අපිට සිහියක් තියෙන්න ඕන, යම් නුවණක් තියෙන්න ඕන, යම් වීරියක් තියෙන්න ඕන. ඒ වගේම ඒ වර්තමානයේ තුල තියෙන අරමුණක් එක්ක තමයි අපිට ඒක යෙදෙන්න තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු දැන් අපි මේ වෙලාවේ යමක් හඳුනා ගන්නවා නම් ඒ හඳුනා ගන්න වෙලාවේ තමයි අපිට තේරෙන්නේ හඳුනාගන්නේ තමන් කියලා. හඳුනාගන්නේ තමන් කියලා. යමක් විඳිනවා කියලා අපි හිතමු මේ වෙලාවේ අපිට විඳීම ප්‍රකටයි කියලා. එහෙනම් ඒ විඳින්නේ තමන් කියලා අපිට තේරෙනවා නම් අන්න ඒ වෙලාවේ තමයි හොයන්න ඕනේ. විඳීම තමන් කියලා මට තේරුණාට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඒසෙන් නෙවෙයි කියලා. එහෙනම් මට දැන් මේ තේරෙන්නේ මොකද්ද එතකොට? එහෙනම් මේ හඳුනාගන්නේ තමන් කියලා මට තේරෙනව නේද? ඒක මොකක්ද එහෙනම්? කොහොමද ඒක වැරදි වෙන්නේ? කොහොමද මට මෙහෙම තේරෙන්නේ? අන්න දැන් ප්‍රශ්න කරන්න තියෙන අවස්ථාව, අභ්‍යන්තර පරිශ්‍රණයට අවස්ථාව, ආර්ය පරිශ්‍රණයට අවස්ථාව. ඒ කියන්නේ එතකොට පැහැදිලි වෙනවා මං හිතන්නේ යමක් ප්‍රකට වෙන අවස්ථාවේ ප්‍රායෝගිකව කරන්න පුළුවන් අවස්ථාව තමයි මේ යෝනිසෝ මනසිකාරයට ඉඩහසර හැදෙන්නේ. ඒක හැදෙනකොට ඒක අමතක කරලා දාන්න හරි පස්සේ කරන්නම් කියලා හරි වහලා වෙනත් හේතුවක් නිසා හරි වෙනත් කරුණක් නිසා හරි දාලා වහන එක තමයි හැමතැනම වෙන්නේ. අපි ඒක විවෘත කරගන්නේ නැහැ. අන්න ඒ විවෘත වෙන අවස්ථාවේ ඒක අල්ල ගන්න ඕන. ඒක තමයි අපි භාවනා කරනවා කියලා කියන්නේ. ඔන්නෝගයි භාවනාව කියලා කියන්නේ. නමුත් අපි ඒ වෙලාව අතහැරලා වෙන වෙලාවක් තෝරගන්නවා. ප්‍රායෝගිකව අත්දකින්නේ නැති වෙලාවක් තෝරගන්නවා. ප්‍රායෝගික අත්දැකීමට ඉඩ නොදී අපිට කැමති දෙයක් කරනවා කියන කාරණේටයි අපි භාවනාව කියලා දැන් කියන්නේ. මේ විදිහ වෙනකොට භාවනාව කියලා කියන්නේ අපිට කැමති දෙයක් කරන වෙලාව. අපි හිතමු උදාහරණයක් වශයෙන් මෛත්‍රී මං කරනවා. හරි. අනිත්තර ප්‍රකට වෙන අවස්ථා ඔක්කොම පැත්තකින් දාලා හරි ඕක ඕනේ. මට ඕනේ දැන් මෛත්‍රී කරන්න. මම දැන් ඒක කරන්නේ. එතකොට එයා ඒක කරන වෙලාව. මට දැන් මේ වෙන එකක් කරන්න ඕන. මට දැන් මේ ආනාපානසති කරන්න ඕන. එතකොට අර යෝනිසෝ මනසිකාරයේ උපදින්න තිබිච්ච හැකියාව එතනින්ම නැවතිනවා. ඊට පස්සේ වෙන දෙයක් කරනවා. ඒ දේවල් කිරීමෙන් අයහපතක් සිදු වෙනව නෙමෙයි. ditta dhamma වේදනීය වශයෙන් සැපේ පිණිස පහසුව පිණිස නිවන සංසිඳන මේ හොඳ අවස්ථාවක්. හැබැයි මේ සියල්ලම කළත් ආයි අවසානයේ එන්න තියෙන යෝනිසෝ මනසිකාරය උපද්දවන තැනකටමයි. මේ වෙලාව යෝනිසෝ මනසිකාරය උපද්දවන තිබිච්ච අවස්ථාව අපි අහිමි කරලා ඒක මගහැරලා වෙනත් ක්‍රමයක් ඔස්සේ ආයෙත් ගිහිල්ලා අපි එන්න හදන්නේ යෝනිසෝ මනසිකාරය උපද්දවන්න තියෙන තැනකටම තමයි. අපි තුමේ මේ භාවනාවක් ඔස්සේ ගිහිල්ලා යෝනිසෝ මනසිකාරය උපද්දවන්න තැනකට ආවා කියලා. ඒතර අපි ආයෙ කරන්නේ ඒක දමල ගහලා පැත්තකින් තියලා වෙන වැඩක් කරන එක. එතෙන්දි වෙන්නේ යෝනිසෝ මනසිකාරය අපිට අහිමි වෙන එකයි. ඒ නිසා යෝනිසෝ මනසිකාරය උපදින්න සුදුසු තැනක් යෙදෙනවා. අන්න එතෙන්දි තමයි භාවනාව කියන වචනේ බුදුරජාණන් වහන්සේ කතා කරලා තියෙන්නේ. නමුත් අද අපි භාවනාව කියලා වෙනත් සෑහෙන දෙයක් යොදාගෙන තියෙනවා, හදාගෙන තියෙනවා. ඒක තමයි ඒකට යොමු වෙන්නේ. නමුත් යෝනිසෝ මනසිකාරයේ යම් තැනක නම් යම් අවස්ථාවකදී නම් උපදින්නේ ඒ වර්තමානයේ පවතින ප්‍රකට වෙන කාරණාවක් මුල් කරගෙන සිහිය නුවණ වීර්යය යෙදෙන අවස්ථාවකදී ඒක හට ගන්නවා. ඒ හට ගන්න අවස්ථාවේදී තමයි අපි අභ්‍යන්තර පරිශ්‍රණය කරන්නේ. අන්නේ පරිශ්‍රණය කරන අවස්ථාවේ තමයි යෝනිසෝ මනසිකාරය වැඩෙන්නේ. අන්නේ වැඩෙන අවස්ථාවට ඉඩ දෙනවා. ඒ ඉඩ දීමත් එක්ක අපි තුල අන්න භාවනාව කියන එක වැඩෙනවා. මුතින් භාවනාව කියලා විශේෂයෙන් යමක් කරන්න දෙයක් නැහැ. අන්න එතනදී උපදින යෝනිසෝ මනසිකාරයත් එක්ක තමයි අපේ සිහිය නුවණ වීර්ය දියුණු වෙලා යන්නේ. අන්න එතකොට නොදටු සත්‍ය දැකීමේ හැකියාව තියෙනවා. එතකොට අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් මේ දැන් පුරුදු වෙලා තියෙන භාවනා රටාවල් නෙමෙයි ඉතින්දි කරන්නේ. එහෙනම් ඇත්ත මොකද්ද කියලා හොයා ගන්නවා.
ඇත්ත හොයාගෙන යනකොට ඉස්සෙල්ලාම හම්බ වෙන්නේ බොරුව මොකද්ද කියලා. අපි දකින අපිට තේරෙන වැරද්ද අපිට හම්බ වෙනවා මේක වැරදි නේනම් ඇත්තට. ඒ වැරද්ද දැක්කට පස්සේ තමයි වැරද්ද දුරු වෙලා යන්නේ. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ. දුරු වීමත් එක්ක සත්‍ය මෙයයි කියලා ප්‍රඥාවෙන් දකිනවා. Taman දකින්නෝනේ මේ ප්‍රඥාවෙන් දකිනවා. අන්න එතෙන් දෙන වැඩපිළිවෙලට මහා දුරක් නැහැ ඇත්තටම. ඇත්තටම ගත්තොත් මහා දුරක් නැහැ. අපි විසින් කරන්නේ ඒ මාර්ගයේ උපදිනකොට මාර්ගයේ උපද්දවන්න තියෙන අවස්ථාව ලැබෙනකොටම ඒක යටප කරනවා. නැත්නම් ඒක වහලා දානවා. එක්ක ඒක මග හරිනවා. මග හැරලා වෙන පැත්තකින් ඈතින් ගිහිල්ලා අපි මාර්ගයක් හොයනවා. භාවනාවක් කියලා වෙන එකක් හොයනවා. ආන්න එතකොට මොකද වෙන්නේ? අපේ ගමන තව දුර වෙනවා. ඒ නිසා මේ ධර්මයේ තුල පෙන්වන දේ හරිම සුන්දරයි. හරිම ලස්සනයි. හරිම පැහැදිලි. නමුත් අපි විසින් ඒක අපැහැදිලි කර ගන්නවා. අපි විසින් ඒක වෙනස් කර ගන්නවා. මාර්ගයක් අන්නේ විදිහට උපදින්න තියෙන අවස්ථාව අපි අවහිර කරගන්න නැතුව මගහැර ගන්න නැතුව ඒ මාර්ගය උපද්දවන්න ඉඩ දෙනවා නම් අපිට අපේ විමුක්තිය ඈත නෙවෙයි. එහෙයි සාරණහංස. හොඳට තේරුණා. සාරණහංස එතකොට දැන් සද්ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍ර ඇසුර තමයි යෝනිසෝ මනසිකාරය උපද්දන්නේ කියන එක දැන් සාරණහංස කිව්වනේ භාවනා නිකන් කරනකොට එහෙම මේ ඔය තැනට යන්න බෑ කියලා. පළවෙනි කාරණාව සම්පූර්ණ වෙන්නම ඕනි. යෝනිසෝ මනසිකාරය බාහිරින් ලැබිය යුතුයි කල්යාණ මිත්‍රයාගේ ඇසුර සහ සද්ධර්මයේ ශ්‍රවණය. මේ දෙක නැතුව කිසිම වෙලාවක යෝනිසෝ මනසිකාරය උපදින්නේ නැහැ. හොඳයි සාරා. බොහොම පැහැදිලි වුණා සාන්නස පිං ගොඩක්. හොඳයි පිරුවන් සරණයි. තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අවසරයි සනස. ඔව්. සනස බුදුරජාණන් වහන්සේ අර අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන විස්තර කරනකොට මට පැහැදිලි වුණේ මොකක්ද විස්තර කරන්නේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම ඔව් විස්තර කරනකොට සම්හංශ කියන්නේ සබ්බේ සංඛාරා අනිත්‍ය, සබ්බේ සංඛාරා දුක්ඛ, සබ්බේ ධම්මා අනාත්මා කියලානේ. ඔව්. එතකොට මේ ධම්මා කියන එකෙන් එදෙන අදහස් කරන්නේ ප්‍රඥාවෙන් දකින්න ඕන කියන එකද? ඔව් තමන් විසින් එතන මේ ප්‍රඥාවෙන් දකිනකොට තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කාරණේ යෙදෙන්නේ. එතන ගොඩාක් ගැඹුරු කාරණයක් ඔය ධම්මා කියන තැන යෙදෙන්නේ. මේක පටිසම්පාදයෙන් ඍජුම සම්බන්ධ නැහැ. පටිසම්පාදේ කියට දැක්ක තැනදී තමයි මේ කාරණේ නිරවුල් වෙන්නේ. ඒක නිසා අපි මේ සම්බන්ධයෙන් ගොඩාක් ඉදිරියට විස්තර කතා කරන්නේ නැහැ. ධම්ම කියලා කියන්නේ ස්වභාවය කියන එකට. එතකොට මේ ඔක්කොම දහම් ස්වභාවයන් කියලා අපි සාමාන්‍ය විහාරය කරන්නේ. සංඛාර අනිත්‍ය විදිහට ගන්නවා. ඊට පස්සේ සියලු ධර්මයන් තමයි අනාත්මයි කියලා සලකන්නේ. මොකද ඒ ධර්මයන් කියලා ගත්තාම ඒ තුල මම කියලා කෙනෙක් යෙදෙන්නේ නැහැ. එතකොට දැන් මගේ කියලා යෙදෙන්නේ නැහැ. දැන් ඒ ත්‍රිලක්ෂණය කියන්නේ අර මමගේ තම ආත්මයි කියලා සංඥාව දැනට අපි තුල තියෙන හන්ද ඒක අපිට ඒ විදිහට තේරෙන්නේ නැහැ. නමුත් මේ ඒක ධර්මයේ බවට පත් වෙන්න නම් මේ සක්කාය දිට්ඨිය දුරු වෙන්න ඕන. ඒ කියන්නේ අනිත්‍ය මොකද්ද කියලා හැබෑවටම දකින්න නම් දුක දුකක් විදිහට සත්‍ය වශයෙන් දකින්න නම් අනාත්මයි කියන්නේ ඇයි කියන එක සත්‍ය වශයෙන් දකින්න නම් මේ සක්කාය දිට්ඨිය දුරු වෙන අවස්ථාවේ තමයි ඒක දකින්නේ. ඒ නිසා ඊට ප්‍රථමයෙන් මේකට යම් අදහස් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් ඒවා එතකොට තමන්ගේ අදහස් වෙනවා. ඒක සත්‍ය తත්වේ නෙවෙයි. දැන් අපි අනිත්‍ය පිළිබඳ පැහැදිලි කිරීමක් කළා. දුක පිළිබඳ යම් පැහැදිලි කිරීමක් කරන්න උත්සාහ කළා. අනාත්මය කියන එක කොහොමත්ම පැහැදිලි කරගන්න බෑ ඒ විදිහට. ඇයි හේතුව? මම කියලා කෙනෙක්ගේ සත්‍යයි කියන පිහිටපු තැන මත තමයි අපිට හැමදේම තේරුම් ගන්න වෙලා තියෙන්නේ. නැත්තම් තමා කියලා කාරණේ යෙදෙනවත් එක්කම තමයි හැමදේම කතා කරන්න වෙලා තියෙන්නේ. එතකොට ඒකේ අසත්‍යයක් කතා කරන්න බෑ අපි ඒ තුල ඉන්න තාක්කල්. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක නිසා අපිට තාම කියලා නැහැනේ දේශනාවේ කොතනකවත් බලන්න අපිට හම්බ වෙනවද කියලා
මේ වැඩ පටන් ගන්න තැනම මේක අනාත්මයි කියලා පටන් ගත්තද? මෙතන මම නැහැ කියලා පටන් ගත්තද? මගේ නොවේ කියලා හිතන්න කියලා පටන් ගත්තද? එහෙම භාගතුන් වහන්සේ එහෙම දේශනා කරන්නේ. ආර්ය ශ්‍රාවකයට තියෙනවා පුරුදු කරන්න කොටසක්. ඒ ආර්ය ශ්‍රාවකෙක් විසින් කරන දෙයක්. ඒක සෝතාපන්න මට්ටමට පහළින් ඒ කියන්නේ සක්කාය දිට්ඨිය තුල ඉන්න කෙනෙකුට ඒක කරන්න කියලා කියන්නේ. ඒක එහෙම කළා කියලා ඒක ඒ සත්‍යයට ළඟ වෙන්න බෑ. ආත්මය තුල ඉඳලාම අනාත්මයක් හොයනවා කියලා තමයි දේශනාවේ තියෙන්නේ. ආත්මයක් තුල ඉඳලා කොච්චර අනාත්මයක් හෙව්වත් ඒකත් ආත්මයක්ම තමයි. එතනින් එහාට යාමක් නැහැ. ඉතින් අන්න ඒ වගේ අනිත්‍ය කියලා කියපුණ තැනදීත් හැම තැනකදීම විස්තර කරන දේ තමයි තිබිලා නැති වෙන දෙයක් ගැන. හොඳයි භාගතුන් වහන්සේ පැහැදිලිවම පෙන්වන දේ තමයි සබ්බේ සංඛාරා අනිච්ච. සංස්කරණීය ස්වභාවය දකින්න තුල අනිත්‍ය කියන එක පිළිබඳව අදහසක් නැහැ. අපිට සංඛාර කියලා කිව්වහම මේ ද්‍රව්‍ය වස්තු නරමය ඒවා හිතෙනවනේ. ඒතකොට ඒව කෙట్లా බිඳලා යන එක ලෝකේ සාමාන්‍ය දෙයක්. ඒ ලෝකයේ තුල තියෙන දෙයක්. හැබැයි ඔය භාගතුන් වහන්සේ පෙන්නපු මේ සංස්කරණයක ස්වභාවය දකින්න නැතුව ඒක අනිත්‍යයි කියලා තේරෙන්නේ නැහැ. ඒතකොට අනිත්‍යයි කියලා කියන්නේ තියෙන දෙයක් නැති වෙන්න ඕනෙත් නැහැ. තියෙන දෙයක් කෙట్లా බිඳලා යන්න ඕනෙත් නැහැ. එතකොට එහෙම ස්වභාවයක් නැතුව අනිත්‍යයි කියන එක දැකීමේ හැකියාව තියෙනවා. ඒක යම් පමණකට අපි කලින් විස්තර කරා. නමුත් ඒක සම්පූර්ණයෙන් අපිට විස්තර කරලා තේරුම් ගන්න බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ අනිත්‍යය කියන පදේ කොහොමද විස්තර කරන්නේ නැත්තේ. ඒක විස්තර කරන්නේ නැහැ. මොකද විස්තර කරලා කියලා දෙන්න පුළුවන් කරුණක් නෙවෙයි ඒක. ඒ විස්තර කරලා තියෙන දේ මම විසින් දකිනවා ඊට පස්සේ. තමා විසින් දකිනවා. තමා ඉඳලා කරන තැනකද අනිත්‍ය කියන එක යෙදෙන්නේ නැහැ. දුක කියන එක යෙදෙන්නේ නැහැ. අනාත්මය කියන එක යෙදෙන්නේ නැහැ. ඒක නිසා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව අර අපි පැහැදිලි කළේ සක්කාය දිට්ඨිය දුරු වුණාට පස්සේ දුරු වීමෙන් අනතුරු සිදුවන ක්‍රියාදාමයන් හා සම්බන්ධයි කියලා. ඒ නිසා තමයි අපි ඒ සම්බන්ධයෙන් මේ දේශනාවලට ගොඩාක් ලං කරගත්තේ නැත්තේ. නමුත් සබ්බේ ධම්මානත්තා කියන තැනදී ඒ ධර්මතාවයන් කියලා අදහස් කරන්නේ අපිට හසු නොවන තරම් ගැඹුරු අර්ථයකින් ඒ කාරණේක යෙදෙන්නේ. ඒ පිළිබඳව පසුව අවශ්‍ය නම් තවදුරටත් පැහැදිලි කරන්න පුළුවන්. දැන් කෙටි පැහැදිලි කිරීමක් කළේ ධම්මානත්තා කියන එක විස්තර කරන්නේ ඒ වගේ ගැඹුරු අදහසකින්. එහෙමයි සනස. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේක ඇත්තටම පැහැදිලි කරලා තියෙනවා මුලදී. හැබැයි ඒක ප්‍රැක්ටිකලි ටිකක් නිකන් අත්දකින්න දැන් යම්කිසි දැන් හඳුනා ගැනීමක් වුණාම දැන් ස්වාමීස්කෝ එතන තමයි යෝනිසෝ මනසිකාරය ඇත්තටම උපදින ඒක කරගෙන යන වෙලාව කියලා. ඒතකොට ස්වාමීස් එතන පටිච්ච සමුප්පන්න බව. ඒ කියන්නේ ඇති වුණ හැඟීම පටිච්ච සමුප්පන්න බව තමයි එතන කරන්න ඕන යෝනිස මානසිකාරය. එහෙම නැත්නම් මේ සම්පූර්ණ ක්‍රියාවලිය කොහොමද මේ දෙක එතන ඒ අවස්ථාවට ගලපගන්නේ කියලා සම්සි. මම දන්නේ ප්‍රශ්නේ සම්සි. ඔව්. ප්‍රශ්නේ එච්චරම පැහැදිලි වුණේ නැහැ. මට හිතෙන්නේ මෙන්න මෙහෙමයි ওই කාරණේ ඔය අහන්නේ. දැන් අපි හඳුනා ගැනීම හා සම්බන්ධයෙන් ගත්තොත් එතන අපි ඒ පටිසම්පාදයට අනුව යෝනිසෝ මානසිකාරය කරන පැත්තක් නෙමෙයි. ඒ විශේෂයෙන්ම ප්‍රකට කළේ මම ජාති කියන පදේ පැහැදිලි කරන්න උමනාවට ඒ කරුණු ටික යොදාගත්තේ. නමුත් කෙනෙක් පටිසම්පන්න වශයෙන් නුවණින්මසන් නැතුව පංච උපාදානස්කන්ධ වශයෙන් නුවණින්මසනවා නම් එතකොට යාට ප්‍රායෝගිකව විමසන්න තියෙන දේ තමයි හඳුනා ගැනීම, විදීම, චේතනාව හට ගැනීම නැත්නම් සංස්කරණය. එහෙම නැත්නම් විශේෂයෙන් දැන ගැනීම, රුප්පණේ මේ ආදී දේවල් පිළිබඳව ප්‍රායෝගිකව ප්‍රකට වෙන අවස්ථාවකදී එයාට පුළුවන් ඒ සම්බන්ධව විමසගෙන යන්න. එතකොට අපිට තේරෙන දේ වැරදි සහ ධර්මයේ තුල පෙන්වන්නේ වෙන එකක් බව තමයි අපිට ඉස්සෙල්ලාම මතුවෙන්න ඕනේ දේ. එහෙම මතුවෙන්නේ නැත්තම් යෝනිසමනසිකාරය උපද්දවන්න බෑ. මොකද යෝනිසමනසිකාරය කියන්නේ අපි බලෙන් උපද්දවන එක නෙමෙයි. අභ්‍යන්තරික වශයෙන්ම ප්‍රශ්නයක් පැන නගින්න ඕන. ඒ ප්‍රශ්නේ පැන නගින්නේ ධර්මයේ විදියට ඇහුනොත් සහ අපි ඉන්නේ කොතනද කොයි වගේ දැක්මකද කියන කාරණේ පිළිබඳ යාට අවබෝධයක් තිබ්බොත් තමයි. නැත්තම් ධර්මයේ කියනකොට මා ඒක හරි කියලා තේරුණාට යෝනිසමනසිකාරය උපදින්නේ නැහැ. ඒතකොට උපදින්නේ ශ්‍රද්ධාවක් විතරයි. ඇයි බුදුරජාණන් වහන්සේ කියපු දේ හරි. එච්චරයි. නමුත් ඒ ශ්‍රද්ධාව මාර්ගයක් වෙන්න නම් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කොහොමද?
භගවා ජානාති අහන්න ජානාති. මම දන්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේ කියපු දේ හරි. ඒ කියන්නේ මම දන්නේ නැති ඇයි ඒක. ඒක හරි කියලා දන්නේ නැති මොකද? ඒක හරි කියලා දන්නේ නැත්නම් Tamanට තේරෙනවා මෙන්න මේකත් හරි වගේ කියලා. දැන් මම උදාහරණයක් පෙන්නපු කාරණේ හරි වගේ යාට තේරෙනවා. එතකොට දෙකක් හරියන්න බෑනේ. අපි ඉන්නේ අවිද්‍යාව නම් නිවර්ණය වෙහිලා නම් සක්කාය දිට්ඨිය තුල අවිද්‍යාව දැසගෙන නම් සක්කාය දිට්ඨියෙන් වෙහිලා නම් භාගතුන් වහන්සේ පෙන්නපු දේ අපිට එහෙමම හරි කියලා පේන්න බෑනේ. අපිට තියෙන දැක්මයි ඒ දැක්මයි සමාන වෙන්න බෑනේ. එක වගේ වෙන්න බෑනේ. වෙනසක් තියෙනවා. ඒ වෙනසක් තිබෙන බව ප්‍රකට වෙන්නේ නැත්නම් යෝනිසමනසිකාරය උපදින්නේ නැහැ. භාගතුන් වහන්සේ කියපු කාරණේ මෙහෙමයි. මට අත්දකින්න තියෙන කාරණේ මෙහෙමයි. ඒ අත්දැකීමක් එක්ක ප්‍රකට වෙනවා නම් ඒක පංච උපාදාන ස්කන්ධය වශයෙන් වුණත් යෝනිසමනසිකාරය කරගෙන යන්න පුළුවන්. ඒ වගේම පටිච්චසමුප්පන්න වශයෙන් කෙනෙක් නුවණින් විමසනකොට එතනදිත් ඔහුට පේන්න ඕන තමන් දන්න තමන් හිතන දේ නෙවෙයි මෙතන තියෙන්නේ. මෙතන වෙන එකක් විස්තර කරන්නේ. එහෙනම් කොහොමද මේ වෙන්නේ? දැන් අපි උදාහරණ වශයෙන් පැහැදිලි කළා ජාතිපච්චය ජරා මරණ කියන එක. එතකොට ජාතිය උපදින විටම ජරා මරණ උපදිනවා. ජාතිය ඇති කල්ලි ජරා මරණ ඇති. ජාතිය නැති කල්ලි ජරා මරණ නොවේ. එතකොට මේ ඒක තමයි භාගතුන් වහන්සේ පැහැදිලි කරන ආර්ය න්‍යාය. පටිසම්පාදේ යෝනිසෝමනසිකාරයේ කරන්න තියෙන පිළිවෙල ඕකයි කියලා. නමුත් අපිට තේරෙනවා ඒක එහෙම නෙමෙයි වගේ. අපිට තේරෙනවා මම කියලා කෙනෙක් තියුණා. මම ඉපදුණා. ඉපදුනාට පස්සේ දැන් තමයි මේ අපිට ජරා මරණ ප්‍රකට වෙන්නේ. කියන්නේ එදා ඉපදීම අද ජරා මරණ. එදා සහ අද අතර සම්බන්ධයක් නම් අපිට පැහැදිලි වෙනවා. එදා සහ අද. ඒ උපත නිසා මේ ජරා මරණ. ඒතර ඒ සහ මේ කියලා නම් අපිට තේරෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේ උපදිනකොට මේ ඇති කල්ලි මේ උපදී. ඒ මේ නෙමෙයි මේ උපදිනකොට මේ උපදී. එතකොට මේ උපත නිසා නැත්නම් මේ ජාතිය නිසා මේ ජරා මරණ. ඒතර දෙකම මේ කියලා කතා කරේ. නමුත් අපිට එහෙම නොකර මෙහෙම කතා කරන්න පුළුවන්. ඒ ජාතිය නිසා මේ ජරා මරණ කියලා. දැන් බලන්න අපිට තේරෙන ක්‍රම වෙනස්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වපු විදිහ තව විදියක්. දැන් මේක ගැලපෙන්නේ නැහැ. අන්න පටිසමුපාන වශයෙන් නුවණ විමසනකොට දැන් එහෙනම් යාට හම්බ වෙන්න ඕනේ. අපිට තේරෙන අපේ කෝණයට අනුව නම් අපේ දැක්ම හරි. හැබැයි භාගතුන් වහන්සේ පෙන්වපු කාරණේ මේකට ගැලපෙන්නේ. අන්නේ නොගැලපීමක් දුටු විට නොගැලපීමක් යාට හම්බ වෙන්න ඕනේ. නොගැලපීම හම්බ වෙච්ච ගමන්මයි අභ්‍යන්තරේ උපදින්නේ. එහෙනම් මොකක්ද හරි? අන්න එතකොට බලන්න දැන් ඉපදුනේ පටිසමුප්පන්න වශයෙන් නුවණින් විමසීමට අවශ්‍ය කරන පසු බිමක් දැන් හැදුනේ. මොකද ඔහු පටිසම්පාදේ හා සම්බන්ධ දෙයක් දැන් මේ කාරණේට ඇහුවේ. ඒ අහපු කාරණයක් එක්කයි යෝනිසමනසිකාරය උපදින්නේ. ඒතකොට දැන් අහපු කාරණයක් එක්ක යෝනිසමනසිකාරය උපදින හොඳ තැනක්. නොගැලපීමක් හම්බ වුණා. දැන් අභ්‍යන්තර වශයෙන් ප්‍රශ්න කිරීමක් කරනවා. ආර්ය පරිශ්‍රණයක් කරන්න අවස්ථාවක් තියෙනවා. ඇයි එහෙනම් මේක වැරදි? කොහොමද මේක වැරදි? අන්න ඒක සොයාගෙන යනකොට අන්න දැන් යෝනිසමනසිකාරය ඉපදුනහම දැන් ඔහුට පුළුවන් දේශනාව තුළ තියෙන මේ ඇති කල්ලි මේ උපදින විට මේ උපදී, ජාතිය උපදින විට ජරා මරණ උපදී කියලා. නමුත් අපිට තේරෙන්නේ එහෙම නෙවෙයි. දැන් අපිට තේරෙන විදිය ඔස්සේ බලනවා ඇයි ඒක එහෙම නොවෙන්නේ? අපිට තේරෙන විදිය වැරදි. මොකද මාර්ගයක් උපදිනකොට ශ්‍රද්ධාව තුළ තියෙන හැටි මම කියවනේ. භගවා ජානති ආනජන මම දන්නේ නැහැ. හැබැයි සාස්ත්‍රනාසි දන්නවා. එතකොට අන්න එයා ඒ ශ්‍රද්ධාව වෝල් කරගෙන මාර්ගයක් උපද්දවනවා. ඇයි දැන් යෝනිසමනසිකාරයේ තියෙනවනේ? යෝනිසමනසිකාරයේ ඉපදෙන අවස්ථාව තියෙනවනේ. ඒක වහ ගන්න හොඳ නැහැ. ඒක නැති කර ගන්න හොඳ නැහැ. ඒ යෝනිසමනසිකාරයේ මතුවෙන්න යම් අවස්ථාවක් පෙර නැගුණානේ. ඒ මතුවෙන්න හදපු තැනම ඒකට ඉඩ දෙන්න ඕන. ඒකට ඉඩ දීලා ඒ විමසීම කරන්න ඕනේ. අභ්‍යන්තර පරිශ්‍රණය, ආහාර පරිශ්‍රණය යෙදෙන්න ඕන. එතකොට උට පුළුවන් ජරා මරණ කියන්නේ මොනවද? භාග්‍යතුන් වහන්සේ පෙන්නපු ජරා මරණ මොනවද? භාග්‍යතුන් වහන්සේ පෙන්වලා තියෙන ජාතිය කුමක්ද? ඒ ජරා මරණ වලට හේතු ජාතිය විදිහට තියෙනවා. ප්‍රත්‍ය ජාතිය විදිහට තියෙනවා. ඒක කලින් එකයි දැන් එකයි කතාවක් නෑ. එහෙනම් කොහොමද ඒක ජාතිය උපදින විටම ජරා මරණ උපදිනවා කියලා ගන්නෙ කොහොමද? ඒක කොහොමද පේන්නේ? ඒක බලන්නේ බාහිර දිහා තැනක අවධානය යොමු කරලා නෙමෙයි. ඒක බලන්නේ අභ්‍යන්තරයට අවධානය යොමු කරලා. ඒකයි මම කිව්වේ. ඒ යෝනිසමනසිකාරයේ ලක්ෂණය තමයි සිහිය පිහිටලා තියෙනවා. ඒ යෝනිසමනසිකාරයේ ලක්ෂණයක් තමයි නුවණ පිහිටලා තියෙනවා. මේක සෙවීමේ වුණා. සෙවීමට තියෙන කැමැත්ත ඒ උනන්දුව. ඒකත් එක්ක නුවණක් නැත්තම් ඒක හොයන්න බැහැනේ. ඒ නුවණ අභ්‍යන්තරේ පිහිටලා තියෙනවා. ඒතකොට සිහිය තියෙනවා, නුවණ තියෙනවා, වීරියකුත් තියෙනවා. මොකද පරිශ්‍රණය කරන්නේ ඇතුලේ. එළියේ නෙවෙයි. ඒ වගේම
එයාට වර්තමානයේ ප්‍රකට වෙච්ච කාරණයක් හම්බ වෙන්න ඕනේ. ඒ ප්‍රශ්නේ විසඳන්න බෑ නිකන්. වර්තමානයේ ප්‍රකට නොවෙච්ච කරුණක් මුල් කරගෙන හිතනවා නම් අපිට හිතන්න විතරයි තියෙන්නේ. දැන් මම පැහැදිලි කළානේ ජරා මරණ වල යම් කිසි අවස්ථාවක් ප්‍රකට කරගත්තා නම් ඒක ඔස්සේ තමයි යා ජාතිය කොහොමද කියලා හොයාගෙන යන්නේ. එතකන් අපිට ජරා මරණ ප්‍රකට නැත්තම් ජාතිය ප්‍රකට නැත්තම් අපිට මේ පිළිබඳ විමසීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. දැන් ප්‍රශ්නයක් ඉපදුනාට ප්‍රායෝගික අවස්ථාවක් නැත්තම් ප්‍රකට වෙන අවස්ථාවක් යෙදෙන්නේ නැත්තම් යෝනිසමනසිකාරය උපදින්නේ නැහැ. එතකොට බලන්න මේ කරුණු ඔක්කොම යෙදෙන්න ඕනේ යෝනිසමනසිකාරය කියන එකට. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ යෝනිසමනසිකාරය බොහෝ තැන්වලදී වර්ණනා කරලා තියෙන්නේ. තාම වටිනා සාධකයක් මේක. වටිනා අවස්ථාවක් ජීවිතේට කෙනෙකුට. හැමෝටම උපදින්නේ නැහැ. හැම අවස්ථාවකම උපදව ගන්නත් බෑ. අපේ කැමැත්තට උපදව ගන්නත් බෑ. ප්‍රායෝගිකව ප්‍රකට වෙන අවස්ථාවක් තියෙන්නත් ඕනේ. ඒ මොහොතේ සිහිය තියෙන්නත් ඕනේ, නුවණ තියෙන්නත් ඕනේ, වීරියක් තියෙන්නත් ඕනේ. ඒ ඔක්කොම එකට යෙදෙන අවස්ථාව අතිශයම දුර්ලභයි. අතිශයම කලාතුරකින් වෙන එකක්. ඒ නිසා මේ වගේ අවස්ථාවක් ලැබුණාම අන්න ඒක පද්දව ගන්න. එතකොට ඒ විදිහට තමයි යෝනිසමනසිකාරය තියෙන උපදවගන්නේ. ඒ උපදින යෝනිසමනසිකාරය පටිසමුප්පන්න වශයෙන් යෝනිසමනසිකාරය කරන අවස්ථාවක් වෙන්නත් පුළුවන්. පංචමාස්කන්ධ වශයෙන් යෝනිසමනසිකාරය කරන අවස්ථාවක් වෙන්නත් පුළුවන්. ආයතන වශයෙන් වෙන්නත් පුළුවන්. ධාතු වශයෙන් වෙන්නත් පුළුවන්. ඒක ක්‍රමයේ කොතනද කියලා අපි දන්නේ නැහැ. නමුත් අපිට හම්බ වෙන්න ඕනේ හැමතිස්සෙම සද්ධර්මය තුලින් අපි දකින්න කෝණයට, අපේ දැක්මට, අපේ රාමුවට නොගැලපෙන යමක් දේශනාවෙන් හම්බ වෙනවා. ඒ හම්බ වෙනවත් එක්කම තමයි අපි තුලේ ප්‍රශ්නේ පැන නගින්නේ. ප්‍රශ්නේ පැන නැගුණාම පස්සේ කලබල වෙන්නේ නැතුව තේරුම් ගන්න ඕනේ යෝනිසෝමනසිකාරයයි මේ උපදින්න එන්නේ කියලා. ඒක අපි හරියටම හඳුනා ගන්න නැතුව ඒක සමහර විට මේ හානිකර දෙයක් දෝ කියලා හිතලාද දන්නේ ඒක ගොඩක් වෙලාවට ඒක වහනවා. එක්ක ශ්‍රද්ධාවට හානි වෙයිද මෙහෙම හිතෙන එක කියලා හිතලත් වහනවද දන්නේ. එහෙම නැත්නම් අනවබෝධය නිසාම වහනවද දන්නේත් නැහැ. එහෙම නැත්නම් ඕක මට වැඩක් නැහැ මේ ඊට වඩා හොඳයි මේ භාවනාවක් කරන එක කියලා හිතලා ඒ වටිනාම අවස්ථාව සමහරට මග හරිනවා වෙන්නත් පුළුවන්. ඒක නිසා අපේ විවිධ හේතු තියෙන්න පුළුවන්. එක එක පුද්ගලානුරූපව වෙනස් වෙනවා. ඒ වගේ හේතු නිසා ඒක මග හැරෙනවා. හැබැයි ඒ උපදින අවස්ථාවේදී ඒක පටිසම්පාදයේද කියලා හොයන්න ඕනේ. ඒ උපදින අවස්ථාවේ ඔහුට යෝනිසෝමනසිකාරය කරන්න තියෙන පංචමස්කන්ධය වශයෙන් නම් ඒ පංචමස්කන්ධය විදිහට යෝනිසෝමනසිකාරය කරන්න ඕන. මම ඉගෙනගෙන තියෙන පටිසම්පාදයේ මට දැන් පංචමස්කන්ධය වශයෙන් යෝනිසෝමනසිකාරය කරන්න ඕනේ නැහැ කියලා ඒක අතාරින්න බෑ. ඒක උපදින්නේ යම් මොහොතකද ඒ ඉපදුණු කාරණාත් එක්කම ඔහු ඉස්සරහට යන්න ඕන. ඒ නිසා ඒක පටිසම්පන්න වශයෙන් වෙන්නත් පුළුවන්, ආයතන වශයෙන්, ධාතු වශයෙන් වෙන්නත් පුළුවන්, පංචමස්කන්ධ ආදී වශයෙන් වෙන්නත් පුළුවන්. කොයි අවස්ථාවක හෝ යෝනිසෝමනසිකාරය උපදින්න පසුබිමක් ගොඩ නැගුණා නම් ඒ ඔස්සේ තමයි ඔහුගේ පරිශ්‍රණය සිද්ධ වෙන්න ඕන. එහෙමයි සම්නස. තව චුට්ටක් මම එතන ඉදිරියට ගිය සම්නස ගිය සැරේ සාකච්ඡාදී සම්නස කිව්වා දැන් අපි තුලම සමහරට විචිකිච්ඡාවක් පැන නගින්න පුළුවන් කියලා. එතකොට ඒක නිකන් දැන්ටත් තියෙනවනේ. ඒක තියෙන්න ඕනේ. ඒක තියෙන්න ඕනේ. ඒක හෙල්දි විචිකිච්ඡාවක් නේ සම්නස දැන්. ඔව් විචිකිච්ඡාව ඒක එහෙම කියන්නේ නැහැ. නමුත් විචිකිච්ඡාවක් තිබීමත් මෙතෙන්දි වැදගත් වෙනවා. වැදගත් වෙනවා. ඒක ශ්‍රද්ධාවට හානි කරගන්නේ ඒ විචිකිච්ඡාව තුළ. ඒ විචිකිච්ඡාව තුළ තියෙන්නේ ඉදිරියට යොමු වීමක්. එහෙමයි. දැන් ඒක ආයුන්කයි කිව්වේ දසවස්තුක සම්මාදිට්ඨිය නැති කෙනෙකුට විචිකිච්ඡාවක් ඇති වෙච්ච ගමන් එයා කරන්නේ ඕක බොරුවක්. ඕක වැඩක් නැහැ. ඕක කොහේ කරන්නද? එහෙම කියලා ඒක අතහරින්නේ. නමුත් ශ්‍රද්ධාව බලවත් කරගෙන මේ හැම ගමනක්ම අපි ඉස්සරහට යන්නේ. ඒකයි භාගතුන් වහන්සේ හැම තැනකදී මේ ශ්‍රද්ධාව වැඩිපුර ඉස්මතු කර පෙන්නන හේතුව ඒකයි. අපි ශ්‍රද්ධාව මුල් කරගෙනම හැම තැනදීම හැම ගමනක්ම ඉස්සරහට යන්නේ. හැම පියවරක්ම ඉදිරියට තියෙන ශ්‍රද්ධාව පෙරටු කරගෙනමයි. ඒක ශ්‍රද්ධාව පෙරටු කරගෙන දන්න භාගතුන් වහන්සේ කියපු දේ සත්‍යයි. හැබැයි සැකයක් මත වෙනවා. ඒක එහෙම වුණාට මේක මෙහෙම වෙනවනේ. එතකොට ඒ සැකය තුළ හැමතිස්සෙම භාගතුන් වහන්සේ වැරදි කියලා කියන්නේ නැහැ. Tamanට වැරදුනා නේද? මට තේරෙන විදිහ වැරදි නේද? එහෙනම් මොකක්ද හරි? එතකොට ඒ වේ විචිකිච්ඡාව කියන එක තියෙන බව ඉස්සලා අපි දැනගන්න ඕන. අපි නෑ කියලා හිතන්න බෑ. අපේ විචිකිච්ඡාව ඉබේ ප්‍රහාණය වෙලා නෑ. විචිකිච්ඡාව ප්‍රහාණය වෙන්නේ සක්කාය දිට්ඨි ප්‍රහාණය වෙනකොටයි. එතකන් විචිකිච්ඡාව තියෙනවා. අපි විචිකිච්ඡාව කියන එක ප්‍රකට වීගෙන එනකොට අපි ශ්‍රද්ධාවට හානි වෙයි කියලා හෝ බය නිසා වෙනත් හේතුවක් නිසා හෝ ඒක මතුවෙන්න දෙන්නේ නෑ. අපිම හිතනවා මේක මට මදි පුංචිකමක් වෙයි. මේක ප්‍රකට වුණොත් හරි නෑ වගේ. මේක ප්‍රකට වුණොත් ශ්‍රද්ධාවට හානි වෙයි වගේ. එහෙම කියලා විචිකිච්ඡාව කියන එක ප්‍රකට වෙනවාම අපි දැනගන්න ඕනේ විචිකිච්ඡාව කියන එකක් තියෙනවා. ඒක ප්‍රහාණය වෙන්න ඕනි කාරණයක්. මම කියන්නේ ඒක යවුනහම විචිකිච්ඡාව නැහැ කියලා එක හංගල හරියන්නේ නැහැ. විචිකිච්ඡාව තියෙනවා.
විචිකිච්ඡාව තියෙනවා නම් විචිකිච්ඡාව නැති වෙන්නේ සත්‍ය දැකීමෙන්නේ. එහෙම. විචිකිච්ඡාව හොඳ නැහැ ඒක අහිතකර එකක් පාපී දෙකක් අකුසල එකක් කියලා හිතින් අත්හැරියා කියලා විචිකිච්ඡාව නැති වෙන්නේ නැහැ. විචිකිච්ඡාව නැති වෙන්නේ සත්‍ය දැකීමෙන්. සත්‍ය මොකද්ද කියලා දැක්ක දවසට සැකකුස් නැති වෙනවා. එහෙනම් දැනට තියෙන විචිකිච්ඡාව තියෙන බව දකිනවා. දැනට සක්කාය දිට්ඨිය තියෙන බව අපිට දකිනවා. සීලබ්බත පරාමාස කියන්නේ ඒත් ඒ වගේ කාරණාවක්මයි. ඒකත් මේ සක්කාය දිට්ඨිය හා බැඳිලා පවතින එකක්. ඒකත් තියෙනවා කියලා අපිට මේ කරගෙන යන වැඩපිළිවෙල තුල දකින්න පුළුවන්. මේවා තියෙන බව. තියෙන බව දැක්කම කලබල වෙලා වැඩක් නැහැ. හංගන්න හැදුවට වැඩක් නැහැ. ඇත්ත ඒකයි. තියෙනවා කියන එකයි ඇත්ත. එහෙනම් ඒක තියෙන්නේ කුමක් නැති නිසාද? සත්‍ය දැකපු නැති නිසා. ඒක සත්‍ය දකින්න මාවතේ අපි යනකොට ඒක හම්බුණා කියලා ප්‍රශ්නයක් නැහැ. සත්‍ය දකින්නකොට ඒ කියන්නේ සක්කාය දිට්ඨියක් විදිහට දැකලා ඒක බැහැර වෙනකොට සක්කාය දිට්ඨියක් දුර වෙනවා, විචිකිච්ඡාව දුර වෙනවා, සීලබ්බත පරාමාස දුර වෙනවා. අපි දුරු කළා නෙමෙයි දුරු වෙනවා. මෙතෙන්ට ක්‍රමානුකූලව යෙදෙනේ මාර්ගයේ විසින් අරගෙන යන්නේ අපිව. එහෙමයි. අපි යනවා නෙමෙයි මාර්ගයේ විසින් අපිව තල්ලු කරගෙන යන්නේ. එහෙමයි සන්නස. යෝනිසෝ මනසිකාරයත් ඇත්තටම ඇති වෙනවනේ සන්නස අර සංස්කෘතික බලය. ඔව් අපි ඇති කරගන්නවා කියන එකෙන් ඔය අදහස් වෙන්නේ අපි හිතන්න පටන් ගන්නවා කියන එකයි. ඒක තමයි. කියන්නේ කරුණක් නෑ අපි ඔය හිතන්න පටන් ගන්නවා. එතකොට අපි සාමාන්‍යකට යෝනිසෝ මනසිකාරය කියන්නේ ඒකට ධම්මනසිකාරය කියලා කියන්න පුළුවන් කෙනෙකුට. ඔන්න අපි තුන් දැන් අපි ඔන්න වැඩක් කර ඉන්නවා. ගෙදර වැඩක් කර ඉන්නවා. දැකලා පොඩ්ඩක් විවේකය ලැබුණා. විවේකයක් ලැබුණ ගමන් ඔන්න මතක් වෙනවා දේශනාවක තිබ්බ නේද මෙන්න මෙහෙම කාරණයක්. මේ පරිසම්පාදයේ මෙන්න මෙහෙම තියෙනවා. පංචවාස්කන්ධ විස්තර කරනකොට මෙන්න මෙහෙම තියෙනවා. ඒක තව දේශනාවක් හැබැයි මෙන්න මෙහෙමත් තියෙනවා. මම උක මෙන්න මේ විදිහට අහලා තියෙනවා. එතකොට මේකේ අදහස මේක වෙන්න බැරිද? මේක දෙකම එක වෙන්නත් පුළුවන් නේද? මේ විදිහට කල්පනා කළා කියන්නේ දැන් ඒ මොකද්ද? ඒකට කියන්නේ ධම්මනසිකාරය කියලා. ධර්මයේ තුල තියෙන කාරණයක් සිහිපත් කරන එක විතරන්නේ. ඒතකොට ඒක යෝනිසෝමනසිකාරය කියලා නෙමෙයි. යෝනිසෝමනසිකාරය කරනකොට වර්තමාන අරමුණක් එක්ක ප්‍රායෝගික වැඩපිළිවෙලක් තියෙන එතන. එතකොට සිහිය තියෙනවා, නුවණ තියෙනවා, වීරිය තියෙනවා, කෙලෙස් දුරු කරන වීරිය තියෙනවා, පිහිටපු සිහියක් තියෙනවා, එළඹ සිට සිහිය කියලා කියනවා. වර්තමානයේ ප්‍රකට වෙච්ච අරමුණක් ඔස්සේ අභ්‍යන්තරයෙන් මතුවන ප්‍රශ්නයකට ආරි පරිශ්‍රණයක් කිරීම එතන තියෙන්නේ. අතන තියෙන්නේ දහම් කරුණු එකිනෙකට සසඳලා ඒ සූත්‍රය මෙහෙම තියෙනවා, මේ කරුණ මෙහෙම තියෙනවා, අතන මේ විදිහටයි ධම්මනසිකාරයක්. ඒක ධර්මයේ ඇහිච්ච කෙනෙකුට ධර්මයේ මතක තියෙනවා නම් ධම්මනසිකාර කරන්න පුළුවන්. හැබැයි එපමණකින්ම එයාට යෝනිසෝමනසිකාරය ඉපදින්නේ නැහැ. යෝනිසෝමනසිකාරය ඉපදෙන්න තියෙන අවස්ථාවක් ඉපදුනත් එයා දන්නේ නැහැ සමහර විට. ඇයි ප්‍රායෝගිකව එයා බලන්නේ නැහැ නේ ප්‍රායෝගිකව මේ මොහොතේ යාට ප්‍රකට වෙන දෙයක් තියෙනවද කියලා. ප්‍රායෝගිකව ඒ මොහොතේ යාට ප්‍රකට වෙන දෙයක් තිබ්බ කියලා අපි හිතමු විඳීමක් තිබුණා කියලා යාට. අපි හිතමු දුක් වේදනාවක් තියෙනවා ටිකක් තදබල විදිහට. ඒක තියෙන නිසා ඒක නැති කරගන්න කියලා බලෙන් අරය ධර්මයේ සිහි කරනවා කියලා. ධම්මනසිකාරයක් කළා කියලා. ධම්මනසිකාරේ නරකයි නෙමෙයි හොඳයි. වැරද්දක් නැහැ. හැබැයි එතෙන්දී යෝනිසෝමනසිකාර උපද්දව ගන්න පුළුවන් සාධකයක් තියෙනවා. ඒ තමයි දුක් වේදනාව. ඔහුට පුළුවන් දුක් වේදනාවට සිහි පිහිටව ගන්න. සිහි පිහිටවුවාම දුක් වේදනාව තමන් විඳිනවා කියලානේ තේරෙන්නේ. හැබැයි දුක් වේදනාව තමන් විඳිනවා කියලා ගත්තොත් භාග්‍යතුන් වහන්සේ පෙන්වනවා ඒක තමන් කරනවා කියනවා කියලා පැහැදිලි වෙනවා නම් ඒ සක්කාය දිට්ඨියයි. ඒක වැරදි දෘෂ්ටියක් කියලා. එහෙනම් තමන්ට පුළුවන් එහෙනම් මේ විදීම තමන් කියලා ගත්ත එක වැරදිද? භාග්‍යතුන් වහන්සේ කියනවා වැරදි කියලා. මට පේනවා හරි කියලා. අන්න බලන්න දැන් එතනින් අභ්‍යන්තර වශයෙන් උපදින්න පරිසරයක් හැදෙනව නේද? යෝනිසෝමනසිකාරය උපද්දවන්න පරිසරයක් හැදෙනව නේද? එහෙමයි. අපි විසින් මේ පරිසරය හදාන්න ඕනේ යෝනිසෝමනසිකාරය උපදින්න අවශ්‍ය කරන පරිසරය. එතකොට එයා තුල අභ්‍යන්තරික වශයෙන් උපදින යෝනිසෝමනසිකාරය. දැන් යාට අන්න එහෙනම් මේ විඳින්නේ මම නෙවෙයිද එතකොට? විඳීම තුල මම නේද? නැත්තම් විඳීම තමන් නෙවෙයිද? තමන් තුල විඳීම තියෙනවද? නැත්තම් විඳීම තුල තමන් ඉන්නවද? තමන් තුල විඳීම තියෙනවද? තමන්මද විඳින්නේ? නැත්තම් විඳින්නේම තමන්ද? මේ ආදි වශයෙන් මේ යෙදිනේම එතකොට ඒ අදහස් වැරදිද එහෙනම්? කොහොමද වැරදින්නේ? මේ හොඳට මට පේනවනේ හොඳටම ප්‍රකටයිනේ මං විඳිනවා කියලා. ඒක වැරදි කියන්නේ කොහොමද? අන්න ඒ වැරද්ද අහු නොවන තාක්කල් එයාට යෝනිසෝමනසිකාරය උපදින්නේ නැහැ. ඒක අමාරු කාරණයක් නේ. ඒ නිසා ඒක පැත්තකින් තියලා බොහෝ දෙනෙක් කරන්නේ මේ දුක් වේදනාව කියන්නේ හොඳ එකක් නෙමෙයි මේකත් අනිත්‍ය වෙලා යනවා. ඉතින් මේ දුක් වේදනාවට ඇලෙන්න හොඳ නැහැ. ඉතින් ඒක මුල් කරගෙන මට ද්වේෂයක් තරහක් පටගයක් ඇති වුණොත් ඒකත් අකුසල් ඒකත් හොඳ නැහැ. දැන් ඒ අතරේ ධම්මනසිකාරය.
එතකොට ප්‍රායෝගික වශයෙන්දී යාට යෝනිසෝමනසිකාරය කරන්න උපද්දවන්න හොඳ තැනක් තිබුණා. ඒ යෝනිසෝමනසිකාරය උපද්දවනවා කියන්නේ මාර්ගයක් උපද්දවනවා කියන එක. මාර්ගයක් උපද්දවන්නේ එතනින්. හැමෝටම මාර්ගය උපද්දවන්න බෑ. හැබැයි අහපු ධර්මයේ මතක තියෙනවනම් සිහි කරන්න පුළුවන් ඕන කෙනෙකුට. ඒක සිහි කරන්න පුළුවන්. හැබැයි යෝනිසෝමනසිකාරය උපද්දවන්න හැමෝටම බෑ. ඒක හැම වෙලාවකමත් බෑ. හැමෝටමත් බෑ. ඒ නිසා ඒ දුර්ලභ අවස්ථාව තමයි අපෙන් හැමදාම ගිලිහිලා යන්නේ. දැන් මෙතෙක් අපි ධර්මය අහපු හැමතැනකදීම අපිට ධර්මයේ ඩිංගක් හරි මතක තියෙන්න ඇති. අඩුවනේ ලියාගෙන හරි අපි පාඩම් කරලා හරි මතක තියාගන්න. එතකොට මේ ධම්මංසිකාරයක් කරන එක එච්චර අමාරු නෑ අපේ ජීවිතවල. හැබැයි යෝනිසෝමනසිකාරය උපද්දවනවා කියන එක උඩක් අමාරු එකක්. ඒ නිසා ඒ දුර්ලභ අවස්ථාව ලැබිච්ච ගමන්ම අන්න ඒක තමයි කරන්න ඕනේ අපේ ජීවිතේ. ඒක අමාරු එකක්. නිතර ලැබෙන්නේ නැති එකක්. වැදගත් අවස්ථාවක්. හැබැයි අපි අපේ නොදැනුවත්කම නිසාම අපෙන් මේ අවස්ථාව ගිලිහිලා යනවා. අන්න ඒකයි මම පැහැදිලි කළේ. ඒ නිසයි අපේ මාර්ගය වැඩෙන්නේ නැත්තේ. අපි තුල ඉගෙනගත්තු යමක් තියෙනවා. මතක තියාගත්තු යමක් තියෙනවා. පාඩම් කරගත්තු දේවලුත් තියෙනවා. ඒත් මාර්ගය වැඩෙන්නේ නැහැ. දැන් මම හිතන්නේ කාරණේ පැහැදිලි ඇති. එහෙමයි සංස ගොඩක් පිං. එතන තමයි නිහතමානීත්වයත් එතන මතුවෙන්න ඕන නිසා මං කියන්නේ වැරදි කියලා. ඔව් දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන ධර්මයේ තුල අවබෝධ කරන කෙනෙකුට අර කරන විශ්සූත්‍රය තියෙන්නේ. එහෙමයි. නේද? සක්කෝ උජූච සූජූච. නේද? සුවචෝ චස්ස මුදු අනතිමානේ නිහතමානිකමක් තියෙන්න ඕනේ. මෘදුභාවයක් තියෙන්න ඕනේ. ඒ වගේම අවංකකම තියෙන්න ඕනේ. මනාකොට අවංකකම තියෙන්නත් ඕනේ. නේද? මේ ලක්ෂණ ඔක්කොම එක තැනම තියෙනවා. ඒ යෝනිසෝමනසිකාරය යම් තැනක යෙදෙනවා නම් ඒ ලක්ෂණ ඔක්කොම එතන තියෙනවා. එහෙමයි සම්මාස. එහෙමයි. සංසාර බොහෝම පිං තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. එහෙනම් දැනට මොකුත් ප්‍රශ්න නැත්තම් අපි එහෙනම් අවසන් කරනවාද? මොකද පැයකමාරකට ආසන්න කාලයක් ගියා මම හිතන්නේ. නෑ පැයකට ආසන්න කාලයක් වෙ යන්න ඇත්තේ. තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. විශේෂයෙන්ම අර දේශනාව අහලා අහද්දී ප්‍රායෝගික ප්‍රශ්න මතුවෙනවා නම් ඒක අහන එක තමයි හොඳම දේ. මොකද අපි එක මාතෘකාවක් ඔස්සේ පැහැදිලි කරගමු පුළුවන් තරම්. ධර්මයක් පැහැදිලි කරගමු. ප්‍රායෝගික වැඩපිළිවෙලත් පැහැදිලි කරගමු. මම හිතනවා එතකොට අපිට අපි ඉන්න තැන ඉඳලා පියවරක් දෙකක් ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා.